හරි. එතකොට රෙකෝඩින් දාපුවම පවුදාම ඉවර වුණ ගමන්ම ඉල්ලන්න එපා දාන්න බෑ. මොකද මේ අතේ තියෙනකට අංගාලුම ඉවන්න බෑ. රෙකෝඩින් කියන්නේ අප්ලෝඩ් වෙන්න අපේ තියෙන සිග්නල් මේකත් එක්කයි ෆයිල් එක පැය එකමාරක් විතර නිසා GB ලොකු ප්‍රමාණයක් යනවා. එතකොට පැය එකක් දෙකක් මගේ නම් එක වීඩියෝ එකක් අප්ලෝඩ් වෙන්න යනවා. ඉතින් පන්ති කරන්නේ මේ ලැප් එක හරහාමනේ. එතකොට අර ක්ෂණිකව වන්න බෑ. දවස් දෙක තුනක් යනවා. මොකද තව අප්ලෝඩ් වෙන්න ඒවා තියෙනවා. ඒ නිසා හරි නේද? හරි. මම රෙකෝඩින් දාලා තියෙනවා. සිග්නල් ගැටලු තියෙන අයට එතකොට රෙකෝඩින් එක බලනවා. හරි. ග්‍රැමර් 120 එකක් ඇක්ටිවිටි එකට 80ක් ගන්න. මේ ඩිෆිකල්ට් වර්ඩ්ස් ලියන්න. ඩිෆිකල්ට් වර්ඩ්ස් අපි හොයනවානේ. ඒකට 120ක් ගන්න. 120 පොතක් ගන්න. ඩිෆිකල්ට් වර්ඩ්ස් වල. හරි. ඩිෆිකල්ට් වර්ඩ්ස්. Right. ඩික්ටේෂන් පොතක් ගන්න ඕන ඩික්ටේෂන් ලියන්නත් පිටු 80ක්වත්. අපි අර දැන් ඔන්ලයින් කරද්දී ඩික්ටේෂන් එක ගියේ නැහැ. ඊට හේතුව මට පේන්නේ නැති නිසා ඔයා ලියන්නේ කොහොමද කියන එක. හරි? ඒ නිසා තමයි අපි මේ ඩිෆිකල්ට් වර්ඩ්ස් කරන වැඩේ කරගෙන යන්නේ ඩික්ටේෂන් එකට අදාළව. දැන් අපි දෙසැම්බර් වගේ පටන් ගන්න පුළුවන් වුණොත් ඩික්ටේෂන් වලට පොතක් ඕන. හරි? දැනට මේ තුන ගන්න. හරි? දැනට මේ ටික arrange කරගන්න. ඩික්ටේෂන් කරන්න ඕන දැන් කරන්නේ ලියන්නේ කොහොමද කියලා මට පේන්නේ. ඒස මම දන්නේ කොහොමද ලිව්වේ කියලා. ඔව් ඒ නිසා අපි දැනට මේ තුන අපි ඇක්ටිවේට් කරගෙන යනවා. ඊට අමතරව අපි කැඩි කැඩි ඇහෙන්නේ. කැඩි කැඩි ඇහෙන්නේ. හරි මම වෙනස් කරන්නම්. මගේ නම් හොඳටම සිග්නල් තියෙනවා. ඔව්. සර් එසේ බුක් එකක් ඕන කැඩි කැඩි ඇහෙන්නේ. හරි කෑ ගහන්න තියෙනකෝ දැන්. මම දැන් වෙනස් කරනවානේ. හරි. සිග්නල් හොඳටම තියෙනවා SLT එකේ. නමුත් කැඩි කැඩි එනවා නම් මට විසඳුමක් දෙන්න පුළුවන්. මම ඩයලොග්ස් වලට චේන්ජ් කරලා බලමු. හරි. දැන් කැඩි කැඩි එන්න විදියක් නෑ. දැන් හරියන්න ඕන. හරිනේ? හරි. හරි එතකොට essay books කියන්නේ මෙහෙමයි. අපි activity book එකේම මේකෙම අපි 120ක් ගත්තොත් අපිට පුළුවන් ඒකේ පිටිපස්සේ ඉඳන් essay අවශ්‍ය ලියන ඒවා ලියන්න. අපි මේක 120ක් ගමු. activity එකේ අග ඉඳන් ලියමු essays ටික. right? essay වගේ ඒවා අග ඉඳන් ලියාගෙන එන්න. පොත් 3යි. හරි? හරි. activity මුලින් ඉඳන් යනවා. ඒකම තමයි ඉතින් අපි ලියන දේවල් කරන්නේ. ඒ නිසා essay එකට අවශ්‍ය දේවල් මම models අර ගිය සැරේ දුන්න ටිකම තියෙනවා. නමුත් මම ඒවට වෙනම models ටිකක් පාඩම් PDF ආයෙ වෙනවා අලුතෙන්. ඒවා අවශ්‍ය දේවල් ලියමු මේ පොතේ අග ඉඳන්. හරි. activity මුලින් ඉඳන් යනවා. අග ඉඳන් අපි essays ලියන ඒවා කරමු. හොඳයි. මේ පොත් ටික arrange කරගන්න එන 8 වසරේ ක්ලාස් එක start කරන්න. එතකොට ඔයාලට ඒවල තියෙන PDF ෆයිල් එක පුළුවන් print එකක් දාගන්න. එහෙම නැත්නම් මම ඔයාලට කිව්වා එකට කාගේ හරි ඉන්නවා නම් 8 වසරේ අයියෙක් එක්ක හරි එයාලගෙන් පොත ඉල්ල ගන්න පුළුවන්. හරි ඥාතියෙක් හරි ඉන්නවා නම් පොත ඉල්ල ගන්න 8 වසර පොත දැනට පොතක් හම් වෙනකන් එතකම් මම ඔයාලට මේකේ ඉස්කෝලේ පොතේ අවශ්‍ය ලෙසන් එක ඉවරනවා. හරිනේ? හරි. එතකොට මේ පොත් ටික arrange කරගමු. PDF ෆයිල් එකේ ෆොටෝ එකක් අරගෙන print out එකක් අරගෙන අපි 8 වසරේ පන්තියට සූදානම් වෙමු. හොඳයි. දැන් අපි පොඩි වෙලාවක් අර 7 අවසාන හරිය ස්කෝල් ටෙක්ස්ට් බුක් එකේ මොනවද තිබ්බේ කියලා හැම බලමු. එතකොට මේ ලබන සතිය වෙනකොට මේ ටික ඔයාලා arrange කරගන්න. ලබන සතියේ ඉඳන් 8 වසර දිගටම start කරගෙන යන්න. දැන් ගන්න පොඩි වෙලාවකට 7 වසරේ පොතේ අග හරිය මොනවද අපිට අවසන් කරේ මොනවද තිබ්බේ කියලා චුට්ටක් බලන්න ඕනේ. එන්නකෝ 7ට. හරි. සර් මම අද අලුතෙන් සම්බන්ධුනේ මං ගාව 7 වසරේ නෝට් නෑනේ.
කමක් නැහැ. පොඩි වෙලාවක් අහගෙන ඉන්නකෝ ඈ. අපි අටේකට යන් එතකන්. මොනවද තියෙන කියලා චුට්ටක් අපි බලමු. මේ වැදගත් දෙයක් තිබ්බොත් මම කතා කරන්න. අපි අවසානයේ වැඩක් දුන්නා ඒක කරගෙන ආවද කියලා චුට්ටක් බලන්නයි ඕන. සර් පාඩම් පොතද කරන්නේ? ඔව් මේ අටේ පොත මේ හතේ පොතේ. ඒ හතේ පොත නැද්ද ඔයාලට? ඈ පුතේ. හතේ පොත නැද්ද? ඒක ගන්න. හතේ ඉස්කෝලේ පොත ගන්න. මේකේ අපි අවසානයේ ඉඳා මේ වැඩක් දුන්නා ඒක කරලාද කියලා බලලා පොඩ්ඩක් ඒක ගැන ඩිස්කස් කරමු. මේ අන්තිම හරිය ඉන්නේ අන්තිම පාඩම් වල ඉන්නේ. මට කියන්නකෝ හතේ මොකක්ද ඔයාලට දුන්න හෝම්වර්ක් එක කියලා? activity 13. activity 13 නේ. අපි එතන වැදගත් ටිකක් තියෙනවා. ඒ නිසා මේ අලුතෙන් සම්බන්ධ වුණා පොත නැහැ කියලා ඒවා ගැටලු කරගන්න එපා. අහගෙන ඉන්න ඒක වැදගත්. ඔයා හතේ නේද? ඒ ඔක්කොම එකට පටන් ගන්න නිසා අපි 8 වසරට ආවට මේ මම හිතුවේ දෙසැම්බර් ස්ටාර්ට් පේජ් එක 109. මම දෙසැම්බර් ස්ටාර්ට් කරයි කියලා හිතේ නමුත් අර මැත්ස් සයන්ස් අනිත් පටන් ගන්න නිසා අපි ඔක්කොම එකට පටන් ගන්න ඕන නිසා ආයතනයක් විදියට ඒ නිසා අපි පටන් ගන්න තීරණය කරේ. ඉතින් මේ ඊටම පොඩි කොටසක් තියෙන අපිට තව අවසන් කරගන්න. ඒකේ අවශ්‍ය කොටස් ටික මම සාකච්ඡා කරනවා. මේ activity 13 එක දැනගන්න එක වැදගත් වෙනවා. අහගෙන ඉන්න හැමෝම 109 වෙනි පිටුව මෙන්න මෙතන. ඔය black cat කෙනෙක් ඉන්නේ. හරි. ඕකේ. ගිය සතියේ අපි කතා කරා මේ positive comparative superlative වචන ටික ලියාගෙන ඉන්න කියලා. big bigger bigger දැන් 108 වෙනි පිටුවේ තියෙන තීරු තුනක් බලන්නකෝ. 108 වෙනි පිටුවට එන්න ගිය සතියේ හිටපු නැති කෙනෙක් ඉන්නවා නම් positive form එකේ big ලොකු වඩා ලොකු වෙනකොට comparative කියන පදේ හැදෙන්නේ bigger වෙනවා. ලොකුම වෙනකොට superlative අවස්ථාව biggest වෙනවා. ඊසරේ මම කියුවා මේ හිටපො නැති කෙනෙක් ඉන්නවා නම් small කුඩා smaller වඩා කුඩා smallest කුඩාම tall උස taller වඩා උස tallest උසම short කොට shorter වඩා කොට shortest කොටම අන්න ඒ වගේ එන්නේ. එතකොට මේ වගේ activity 13 මම ලියාගෙන ඉන්න කියලා කිව්වා. හරි? ඒක ලියලා තියෙන්න ඕන මෙන්න මෙහෙමයි. දැන් tall taller tallest තියෙනවා. එහෙනම් කියන්න බලන්න. deep නම් කොහොමද මේක comparative හැදෙන්නේ? deeper. superlative හැදෙන්නේ කොහොමද? deepest. එතකොට ගැඹුරු වඩා ගැඹුරු ගැඹුරුම. දැනට ගිය සතියේ හිටපු නැති කෙනෙක් නැත්නම් අලුතෙන් සම්බන්ධ කෙනෙක් ඉන්නවා නම් මේ හතේ පොතේ කොටසක් ඔයාලගේ පොත තියෙන්න ඕන. ඔයා හතේනේ. හරි? ඒ නිසා මේ පොතේ පැන්සලකින් හරි ලියාගත්තට කමක් නැහැ. simple කොහොමද comparative? simplest හරි. එහෙම තිබ්බනම් හරි හරි දාගන්න. simplest shallow ඔව් නොගැඹුරු වඩා නොගැඹුරු shallowest කියන්න පුළුවන්. low කොහමද? lowest warmest උණුසුම් වඩා උණුසුම්ම oldest මේකේ අටට ගියපුවමත් මේ කොටස එනවා හපව් ඒකයි මේක කියලා දෙන්නේ. youngest higher highest
Cold. Coldest. Coldest. Busy කොහමද? busy වල y අකුර අයින් කරන්න. එතකොට මොකද වෙන්නේ? busier busiest වෙනවා. වඩා අධික වඩා අධිකම වෙනවා. slow slower slowest. funny y අයින් කරලා er දාන්න funnier funniest. කදිම වඩා කද නැත්නම් funny විනෝදාත්මක වඩා විනෝදාත්මකම කියන තේරුම එනවා. හරි. ඉතින් ඔය කොටස ග්‍රැමර් වල ඇත්තට වැදගත් කොටසක් වෙනවා. ඒ නිසා තමයි ඒ ගැන අපි කතා කරේ. සර් හරි දාගන්නද? හරි දාගන්න. හරිද? හරි. ඉතින් අපි ඊටු ටිකේ වැදගත් කොටස් ටිකක් තියෙනවා තමයි අපි ඒක විතරක් සාකච්ඡා කරමු හතෙන්. අතකොට අපිට අද හතේ පොතේ දේවල් අද අවසන් කරගමු. ඊට පස්සේ අපි පොත් ටික arrange කරගෙන අටේ ක්ලාස් එක ස්ටාර්ට් කරමු. එතකොට මතක තියාගන්න මේ අටේ පන්ති අර PDF එක print out එක ගන්නවා එහෙම අරගෙන හරි difficult words ටික ලියන්න ඕන මේ අර difficult words කියන පොතේ හරි මම ඒක ඉවර කරන්න කලින් කියනවා. ඒ කියන්නේ ඔබ දන්නේ නැති වචන සියල්ල ලියන්න ඕන difficult words පොතේ පහළට. unit 1 කියලා ලියනවා. අටේ පොතේ unit 1 කියලා ලියලා grade 8 unit 1 difficult words කියලා ලියන්න ඕන. difficult words. හරිනේ. එතකොට අපව මතක් කරමු අපි. දැන් ඔයා මේ පොත් ඒ පාඩම දැන් කියව ගන්නවා. ලබන සතිය වෙනකොට. අටේ පටන් ගන්න ලබන සතිය දැන් දිගටම. හරි. මේ පාඩම තියෙනවා. ඔක ඒවල තියෙන්නේ. මේකේ අමාරු වචන ටික ඔයා පහලට ලියා ගන්නවා. තේරුම ඔයා දන්නේ නැත්නම් ඔයාට ඒව අමාරුයි. මේව පහලට ලියා ගන්නවා. ඔක්කොම ඉස්සලම ලියා ගන්න. මුලින්ම පළවෙනි පිටු පහේ 1 2 3 4 6 වෙනි පිටුව දක්වා. 1 සිට 6 වෙනි පිටුව දක්වා. ලියන්න. හරි. අඩුතරේ පළවෙනි පිටු තුනක් කරන්න ඕනේ. කොහොම 1 ඉඳන් 6 දක්වා. ඔව් 1 ඉඳන් 1 ඉඳන්. 1 2 3 ගොඩක් තියෙන නිසා 5 දක්වා ගමුකෝ. ඊයසර 5 වෙනි පිටුව දක්වා. කියවලා තේරුම දන්නේ නැති වචන ටික පහලට ලියන්න. ඊළඟ ඩික්ෂනරි එක අරගෙන ඒ වගේ තේරුම හොයාගෙන ලියාගෙන ඉන්න ඕන. මට පොත පෙන්නන්න ඕන. හරි නේද? පොත වීඩියෝ ඔන් කරලා පෙන්නන්න ඕන ලිව්වා කියලා. රටේ පළවෙනි යුනිට් එකේ පළවෙනි පිටු අඩුම 3කවත් 5 දක්වා කරන්න කියලා තියෙනවා. අඩුම පළවෙනි 3ේවත්. සියලුම මානව කෙනෙක් ලියලා ඩික්ෂනරියෙන් තේරුම හොයලා මට වීඩියෝ ඔන් කරලා පොත පෙන්නන්න ඕන. හරිනේ? ඔන්න ඒක මතක තියාගන්න. ඒක මතක් වුණ වෙලාවෙම කිව්වා. හරි. දැන් අපි ආයේ හතේ පොතේ යනවා මේ. තව කොටසක් අපි දැනගන්නවා මේ පොයම් එකක් තියෙනවා පොඩි නේද? ඊට පහළ. හරි අපි මේ ඇක්ටිවිටි 14 එක කරමු ඈ. මේවා ලියන්නේ මේවා
බලනකොට actually 14. Actually 14. Life cycle කියලා කියනවා බලන්න life cycle. Song. Life cycle song කියන්නේ ජීවන රටාව. Cycle කියන්නේ රටාව. චක්‍රය. An ant starts its life in an egg. දැන් කුහුඹුවෙක් කොහොමද යාගේ ජීවිතය ආරම්භ කරන්නේ බිත්තරයකින් එක් එකකින්. Then hatches into a larva. ඊට පස්සේ hatches කියන්නේ ලියා ගන්න දන්නේ නැත්නම් අර බිත්තරය බිඳෙනවා. ඒ බිත්තර බිඳෙනවා hatches. hatch කියන්නේ බිත්තරය බිඳෙනවා රකින්නවා කියන තේරුම ගන්න පුළුවන්. hatch කියන්නේ බිත්තර රකින්නවා කියලා ගන්න. රකින්නවා. ඒ බිත්තර මොකද වෙන්නේ ඊට පස්සේ ලාවා එකක් බවට පත් වෙනවා. අපි කියනවා ලාවා පිලවට නේද? ලාවා. පිලව කියලා කියන්නේ ලාවා. ඊළඟට it changes. changes කියන්නේ මොකද්ද? වෙනස් වෙනවා. ලියා ගන්න වෙනස් වෙනවා. changes. හරි? අර ලාවා කියන්නේ පිලවා මේ කියන එක මොකද ඊට පස්සේ inside the pupa. pupa කියන්නේ මේ අර ඊළඟ අවධිය. පුපාගේ ඊළඟ අවධිය පිලවෙන් පස්සේ ඊළඟට එයාට මැචුවර් වෙන්නේ අන්න ඒ අවස්ථාව. And then it comes an adult. ඊට පස්සේ එයා adult කෙනෙක් වෙනවා. adult කියන්නේ වැඩි හිටි. කඩිය බවට පත් වෙනවා. භූමිය බවට පත් වෙනවා. And life circle, egg, larva, pupa, adult. අවදි හතරකට තමයි එනම් මේ කූඹියේ එයාගේ ජීවන රටාව ක්‍රියාත්මක වෙන්නේ. බිත්තරයක් නේද? ඊළඟට ලාවා කියන එක ලාවා එකට තව අපිට සිංහල තේරුමක් ගන්න පුළුවන් ඔය පිළවට කලින් මොකක් හරි කියන එකක් ගත්තොත් කීටයා කියන එක. කීටයා කියලා ලියාගමු. කීටයා. ඊළඟට පියුප කියන්නේ පිළව. ඊළඟට ඇඩල්ට් කියන්නේ වැඩිහිටියා. වැඩිහිටියා කියන්නේ ඉතින් කූඹියාගේ ටිකක් මැචුවර්ඩ් එක කෙනා ඈ. And life circle, egg, larva, pupa, adult. Laina mahoni තමයි ලියලා තියෙන්නේ. Laina. පොඩි දෙයක් තියෙන්නේ. Right. ඉතින් එහාට යනවා තව පොයින්ට් එකක් අපි එකක් පොඩ්ඩක් බලමු. මෙන්න මේ 113ට එන්න. අනිත් පැතරම අදාළ වෙන්නේ නැහැ. flowers ගැන තියෙන්නේ. 113 වෙනි පිටුවට එන්නේ. පොයම් එකක් කරේ පොයම් එකක් බලමු. 113 පොයම් එකට එන්නේ. I wonder මම පුදුම වෙනවා. ලියා ගන්න පැන්සල් එකකින් අවශ්‍ය දේවල් තියෙනවා. මම පුදුම වෙනවා. I wonder. I wonder why the grass is green. මම පුදුම වෙන්නේ ඇයි මේ තනකොළ කොළ පාට? පොයම් එකක් අහගෙන ඉන්න. මම පුදුම වෙන්නේ ඇයි මේ තනකොළ කොළ පාට? And why the wind is never seen. ඇයි කවදාවත් ඔය ලියා ගන්න never කියන එකේ තේරුම never කියන්නේ කවදාවත් නැහැ. කවදාවත් නැහැ. ඇයි කවදාවත් මට සුළඟ පේන්නේ නැත්තේ? සුළඟ හැමෝටම පේන්නේ නේද? ඇයි තනකොළ කොළ පාට? ඇයි සුළඟ පේන්නේ නැත්තේ? Who taught the birds to build a nest? තව ප්‍රශ්නයක්. Taught කියන්නේ ඉගෙනුවා. Who taught කියන්නේ මොකක්ද නේද? Who කියන්නේ කවුදනේ? Who taught කවුද ඉගෙනුවේ මොකක්ද? Birds to build a nest. ඒ මොකක්ද කියන්නේ? කවුද කුරුල්ලන්ට ඉගෙනුවේ කූඩු හදන්න? ඒකත් පුදුමයක්. And told the trees to take a rest. And told කවුද කිව්වේ
the trees ගස් වලට to take a rest විවේකයක් ගන්න කියලා. ඔය එක තැනට වෙලා අනින්නේ පාඩු. Or when the moon is not quite round මේ සඳ හරියටම quite කියන්නේ හරියටම round නැති වෙලාවට where can the missing bit by found ඉතුරු මේ නැති වුණ කොටස කොහෙන්ද හොයාගන්නේ where can the missing bit කියන්නේ මේ නැති වුණ කොටස bit එක කෑල්ල be found කොහෙන්ද හොයාගන්නේ ඉතුරු කෑල්ල නැති කෑල්ල who lights the stars අනිත් ප්‍රශ්නේ තමයි කවුද මේ තාරකා දල්වන්නේ කවුද මේ තරුවලට මේ ආලෝකය දෙන්නේ කවුද පත් කරන්නේ මේවා when they blow out ඒවා නිවෙනකොට blow out කියන්නේ නිවෙනවා blow out නිවා දවනවා ඒවා නිවෙනකොට and makes the lighting flash about කවුද මේ lighting flash විදුලි කැටීම ඇති කරන්නේ කවුද මේ ඇති කරන්නේ who paints the rainbow in the sky කවුද මේ අහසේ තියෙන දේ දුන්න පාට කරන්නේ rainbow sky අහසේ තියෙන දේ දුන්න and hangs the fluffy clouds so high hands කියන්නේ ලියා ගන්න එල්ලෙනවා එලිලා තියෙනවනේ hands කියන්නේ එල්ලෙනවට ලියා ගන්න hands the fluffy කියන්නේ අර පුළුම් එකට එකතු වෙලා කැදලි ගහිලා තියෙන fluffy ඒක තමයි long fluff කියන්නේ long ඇති වගේ නිකන් long කියන්නේ පුළුම් එකට කැටි ගහිලා තියෙන ඒ වගේ වලාකුළු and hangs the fluffy clouds so high කවුද මේ උඩ එල්ලලා තියෙන මේ ලොකු වලාකුළු කවුද එල්ලලා තියෙන්නේ කොහොමද එල්ලලා තියෙන්නේ මේවා why is it now do you suppose ඇයි ඒව එහෙම වෙන්නේ ඔබ හිතනවාද එහෙම කොහොමද කියලා that won't tell me තාත්තට ඕනේ නෑ ඒව මට කියන්න if he knows එයා දන්නවා වුණා හරි ඉතින් මේ හිතන්න පුළුවන් සමහරට ළමෙක් තාත්තා කෙනෙක්ගෙන් මේ ප්‍රශ්න ඔක්කොම අහනවා පොඩි කාලේ ඉතින් තාත්තලාට උත්තර දීලා අම්මාට උත්තර දීලා එපා වෙනවා ඒකට දෙන්න උත්තරත් නෑ සමහරවිට දා කියාගන්න බෑ ඒවා. නමුත් ඒවා ඔයාට ගැටලු ලොකු ප්‍රශ්න ඒවා. කවුද දේ දුන්න පාට කරන්නේ? දැන් මම පැහැදිලි කරන්නේ කොහොමද? පොඩි කාලේ. හරි කවුද ওই වලාකුළු එල්ලගෙන ඉන්නේ? තරු වලට ආලෝකය දෙන්නේ. ඔක කියලා දුන්නට තේරෙනවද පොඩි කාලේ? වෙන්නේ නෑ. එසා මෙයා කියනවා මෙයා ළමෙක් මගේ කවියා මෙයා ළමෙක් විතර තමයි කතා කරන්නේ. Why is it now කොහොමද ඇත්තට දැන් ඒවා ඔයා හිතනවාද that dad won't tell me තාත්තා මට කියන්නේ if he knows එයා දන්නවා වුණා එයා දන්නවා නමුත් තාත්තා මට කියන්නේ නැහැ හරි this is the poem it's a good poem for you Jenny Kirby තමයි ලියලා තියෙන්නේ I want තමයි poem එකේ නම හොඳයි අපි දැන් මේකට answers ටික ගාලා ලියමු activity 18 Activity 18. Activity 18. Read the poem and select the best answer. Poem එක කියවලා හොඳම පිළිතුර තෝරන්නලු. හරි. හොඳම පිළිතුර තෝරගන්න. The title I wonder means the speaker is මොකක්ද? බලන්න ගන්න විනාඩි 3-4ක් අරගෙන ආන්සර් එක ලියන්න. අංකය ලිව්වා ආන්සර් එක A ද B ද C ද කියලා ලිව්වා ඔහොම. මේ ආන්සර් එක ලියමම ලිව්වේ මම දන්නේ. දෙක ආන්සර් එක ලියන්න. එහෙම ඉලක්කම් දාලා ආන්සර් එක විතරක් ලියන්න. විනාඩි දෙකක් විතර ගන්න හැමෝම try කරන්න ආන්සර් එක දෙන්න.
ඒ අතර ඔය ඔකට ආන්සර්ස් ලියනකම් මෙන්න මේ ෆෝන් නම්බර් එක කියන අයගේ නම මට කියන්න ඉන්නවා නම් දැන් සම්බන්ධ වෙලා 071 96 955 12 96 955 12 කවුද මෙතන ඉන්නවද? එයා මුදල් ගෙවලා ටියුට් එක අරගෙන පන්තිට ඇවිල්ලා නැහැ ඒ කියන්නේ. 076 85 97යි 900 ඉන්නවද? කවුද? පසිතුද? විදේ 76 85යි 97යි 900 කවුද? නෑ. ඊළඟ එක 071යි 107යි 45යි 83 කවුද? 107යි 45යි 83 පස්සේ මොනවා හරි කියනවද මට ඇහෙන්නේ නැහැ මොකෝ. නෑනේ හරි. ඊළඟ 100 0.7යි 0යි 37යි 64යි 973 කවුද? 37යි 64යි 973 ඔය අම්මලා හරි ඉන්නවා නම් ඒ ෆෝන් නම්බර්ස් කියන ළමයිට මතක නැත්තම් ඔය අයගේ නම් නෑ මට. ඔයාලා දෙමාපිය ඇවිල්ලා මුදල් ගෙවලා කාඩ්ස් අත් කියන පොතේ ඩියුට්ස් එකම අරගෙන ගිහිල්ලා තියෙනවා ඇතුළත් කරන්න කියලා. ෆෝන් නම්බර් එක විතරයි අපි එතන ආයතනයේ ලියාගෙන තියෙන්නේ. කලබලයට නැත්නම් එතන වැඩ නිසා එහෙම වෙන්නේ නැති ෆෝන් නම්බර එක විතරක් ලියා ගන්න ඇති. නම ලියන තීරුවේ නම ලියලා නැහැ. කී දෙනෙක්ගේ නම් තිබුණේ ඒකයි මම මේ නම් හොයන්නේ කවුද මේ කියලා. එයාගේ නම ලියා ගන්න. Right. Right. Answers of the poem, activity number 18 of page number 113. I1 කියන poem එකේ answers ටික දැන් අපි බලන්නේ. එක the title කියන්නේ මාතෘකාව දන්න කොට තියෙන ලියා ගන්න. title කියන්නේ මාතෘකාව. The title I wonder මම පුදුම වෙනවා කියන මාතෘකාව තියෙන මේකේ means කියන්නේ අදහස් කරන්නේ. The speaker කියන්නේ කතිකයා. මේ poem එක කියන කෙනා. is ඔන්න මේ වචන තුනේ තේරුම දන්න නැත්නම් ලියා ගන්න. impatient කියන්නේ නොවිලිසිලිමත්. answer එක ලියන්න දෙන්න ඈ. දීලා නැත්නම්. මේ වගේ අමාරුචන හොයලා තියෙන්න ඕන මේ විදිහට ඉවර කරලා තියෙන්න ඕන difficult words ඔය මොකද 7 වසරේ. හොයලා නැත්නම් මේ ලියන්න කියන්නේ. impatient නොවිලිසිලිමත්. curious කුතුහලය ඇති. curious කියන්නේ කුතුහලය ඇති. happy කියන්නේ සතුටු. happy සතුටු. Right, what is your answer? Now you can imagine the answer. Yes. Curious. කුතුහලය ඇති. කුතුහලය ඇති. Curious කියන්නේ. කුතුහලය ඇති. What is the answer then? What is your answer? Curious. Curious, correct. Curious තමයි answer වෙන්නේ. කුතුහලයක් මේ කියන්නේ කොහොමද ඒවා වෙන්නේ? නේද? දේ දුන්නට පාට ගියන්නේ කවුද? කවුද තරු මේ වස්තු කරන්නේ කවුද? ඔයාලට අපි ලයිට් දානවා වගේ. කවුද තරු වලට ලයිට් දෙන්නේ? නේද? ඒක කුතුහලය. ළමයිකට ඇත්තටම උදා කාලේ ඔය ප්‍රශ්න ඔක්කොම අහනවා දෙමාපියන්ගේ. උත්තර දීලා එපා වෙන්න අහනවා. ඔයාලා ඔක්කොමලා අහලා තියෙන ප්‍රශ්න ගොඩාක් වෙලා. ඇයි අහස නිල් පාට? තව ඒවා හිතන්න පුළුවන්. ඇයි අහස නිල් පාට? පැහැදිලිව කියන්නේ. නේද? ගස් ඈතට බලනකොට නිල් පාටයි ගස් කොළනු. කැලෑ බලනවා. කොළ පාට ළඟට තිබුණාට ඈතට බලද්දි
ඒවත් නිල් පාටයි. ඇයි? හරි ප්‍රශ්න මේවා. හොයන්න. What is never seen? මොනවද කවදාවත් කවිය දැකලා නැත්තේ? Wind. Very good. Wind. සුළඟ දැකලා නැහැ. හමනවා පේනවා සුළඟේ පාටක් මොකුත් පේන්නේ නැහැ. ඒකයි වැඩි. According to the poem, the trees are. කවියට අනුව ගස් කොහොමද ඉන්නේ? Swaying කියන්නේ පැද්දෙනවා, swaying කියන්නේ පැද්දෙමින් ඉන්නවා සුළඟට. Growing කියන්නේ හොඳට වර්ධනය වෙනවා. Resting කියන්නේ පාළුවේ විවේක ගන්නවා. Resting. Resting. Good. Resting. D. The person who speaks here is a මේ කතිකයා කවුද කියලා අපෙන් අහනවා. මේ කවිය කියන කෙනා මොන වගේ කෙනෙක්ද? woman ගැහණියක්, child ළමයෙක්, man මිනිසෙක්. Child. Correct. Child. Child is the answer. Alright. ඊළඟට write down the rhyming words you can find in the poem. පුතේ rhyming words කියන්නේ මතක ඇති poem වල මම මේ කරන්නේත් ඒකයි. එක සමාන શબ્දයක් ඇතිව අගට අවසන් වන වචන. Green scene. ඔන්න එක rhyming word එක. එහෙනම් ඊළඟට මොකක්ද? Nest, rest. දැන් පේනද poem වල අගට තියෙනවද පේනි අගට? Round, found. Out, about. What Elisa may sing either? Sky, high. Suppose, nose. එක සමාන શબ્දයක් ඇති කරන වචන තමයි අපි මේ rhyming words කියලා කියන්නේ. poem එකේ අග බලන්නේ පේනි වල අගට හැමදාම එකම සමානව සම්බන්ධ කරගෙන සමාන උච්චාරණයක් දීලා තියෙනවා. අපි ඒවට තමයි ඔය rhyming words කියලා කියන්නේ. Right. හරිද? හරිද? ඒකට answers ටික ඔක්කොම ලියාගත්තද? Did you finish it? This is number 2. මේ දෙවෙනි ප්‍රශ්නෙට answers අපි ලියුවේ. Now number 3 අපිට තියෙනවා ඊළඟට number 3. What is number 3? How many lines are there in this poem? මේ කවියේ පේලි කීයද කියලා අහනවා. Count how many lines are there? 6. උතේ පේලි 2. 12. 12 නේද? 12යි. එනි 12ක් තියෙනවා. ස්ටැන්සා කියවනම් ස්ටැන්සා කියන්නේ කවි පදපේ. ස්ටැන්සා එක. එතකොට නම් ස්ටැන්සා 6ක් තියෙනවා. දෙක දෙක වෙන් කරලා තියෙනවා. සමහර ඒවාගේ ස්ටැන්සා වලට 4ක් තියෙනවා. ලයින් 4ක් තියෙනවා එක ස්ටැන්සා එකේ. සමහර ස්ටැන්සා වලට ලයින් 2යි. සමහර ඒවාට එක ලයින් 8ක් තියෙන එක ස්ටැන්සා එකක්. එහෙමත් තියෙනවා. 12යි. What are the image pictures? ඔයාට images කියන්නේ මේ දර්ශනයක්. හරි පින්තූර. That come to your mind. ඔයාගේ ඔළුවට ආව දේවල් when you read this poem. මේ කවිය කියවද්දී ඔයාගේ ඔළුවට ආපු images පින්තූර මොනවද අහනවා. දැන් යා example එකක් දීලා තිනවා green grass. green grass එක. ආයි මොනවද ඔයාගේ ඔළුවට ආවේ? පින්තූර කියන බලන්න. Huh? Yeah. Birds. ඔයාට ආවේ නැද්ද කුරුල්ලන්ගේ කූඩු ආවේ නැද්ද ඔයාගේ ඔළුවට? Birds nest ආවේ නැද්ද?
පින්තූරයක් වගේ විදියට crescent ආවේ නැද්ද? crescent කියන්නේ අඩසන්ද? අර සම්පූර්ණ වුණේ නැති හන්ද? ඔව් එහෙම නැත්නම් moon එක Fluffy හඳ cloud. මොනවද පුතේ ආයේ? Fluffy cloud. ඔව් fluffy clouds වලාකුළු වල පින්තූරාව නේද? ඔළුවට fluffy clouds Sky. කරු මතක් වුනේ නැද්ද? කරු ඔවයි රේන්බෝ එකක් ඔළුවට ආවේ නැද්ද? රේන්බෝ දේ දුන්න අන්න ඒවා තමයි ඉමේජස් කියලා කියන්නේ. ඒ කීපයක් ලියපුවම ඇති ඈ. Star. ඔව් ස්ටාර්ස් අපි ලියුවා පුතා. හරි ස්ටාර්ස් ලියුවා. ඉතින් මේ පොයම් එකක් කරන එක වැදගත් නිසා තමයි මම මේ පාඩමේ කොටස තෝරගත්තේ. මොකද පොයම් එකකට අපිට ආන්සර්ස් දෙන සාමාන්‍ය ටර්ම්ස් එකක් එනවා. පොයම් එකක් දීලා වගේ ප්‍රශ්න අහනවා. හරි. හොඳයි ඊළඟට මම අපි තෝරගන්නවා යුනිට් 10 වල පළවෙනි පාඩම. ඒකේ විස්තර ටික අපි කියලා මැච් කරන්න තියෙනවා. අපි එකක් කරගමු. මම අප්ලයි එක දැන් අවශ්‍යයි. බලගන්න යුනිට් 10 වල ෆියුචර් කියන පාඩම පළවෙනි පාඩම ආගන්න. අපි ඒක සාකච්ඡා කරමු. අනාගතය ෆියුචර් කියන පාඩම යුනිට් 10 අවසාන පාඩම. ඒකේ වැදගත් කොටස් කිහිපයක් තියෙනවා. අපි ඒක සාකච්ඡා කරමු. එතකොට අපිට අදින් 8 වසරේ පන්තිය ඉවර කරගන්න පුළුවන් මේ පාඩම් ටිකේ. The British Broadcasting Corporation ඔය BBC කියලා කියන්නේ ඔන්න ඕකට. මොකද්ද BBC කියන්නේ? British Broadcasting Corporation. බ්‍රිතාන්‍ය විකාශනය කිරීමේ සමාගම සංගමය කියන එක. මේ channel එකක්. BBC news එක මහලා නේද? Ask readers for their predictions. ඒක predictions කියන්නේ අනාවැකි. ලියාගන්න අවශ්‍ය වචනයක් තිබුණොත් prediction අනාවැකි. අනාවැකි කියන එකයි prediction කියන එකේ තේරුම. predictions of life in the year 2100. මේ BBC එකෙන් කිව්වලු readers කට කියවන්නන්ට ඒගොල්ලන්ගේ අනාවැකි 2100 දී ජීවිතය. දැන් අපි 2021 නේ. 2100 ජීවිතය ගැන කිව්වලු කොහොමද කියලා. Here is what futurologists ඔය futurologists කියන්නේ අනාවැකි පළ කරන අය. right? අනාවැකි පළ කරන්නන් තමයි ඔය futurologists කියලා කියන්නේ. ලියාගන්න. Ian Pearson නේද? Ian Pearson කියන කෙනා and Patrick Tucker මෙන්න මේ දෙන්න තමයි කියන්නේ. කවුද? Ian Pearson and Patrick Tucker කියන කෙනා think of the readers ideas. ඒගොල්ලෝ හිතනවලු මේ කියවන්නාගේ අදහස් ගැන. හොඳට අහගන්න පස්සේ මැච් කරන්න තියෙනවා අර ලයින් වගේක් ඈ. කතාව අහගන්න. It will be necessary. necessary කියන්නේ අත්‍යවශ්‍යයි. ඒ අත්‍යවශ්‍ය වේවි. To feed පෝෂණය කරන්නට 10 billion people. බිලියන 10ක් මිනිස්සුන්ට කන්න දෙන්න.
billion 10ක් මිනිසුන්ට කන්න දෙන්න පෝෂණය කරන්න. And nature will not be able to supply food. සබාධමට බැරි වෙයිලු මිනිස්සුන්ට කෑම සපයන්න. 2100 වෙනකොට මිලියන 10ක් වෙන ජනගහනය. Not be able to supply food according to the demand. Demand කියන එක තේරුම ලියන්න ඉල්ලුම. මිලියන ජනතාවගේ මිලියන 10කගේ ජනතා ඉල්ලුමට කෑම වල අවශ්‍යතාවය සපුරන්න බැරි වේවි කියලා කියනවා සබාධමට 2100 දී. So oceans will be farmed to obtain food. Esa oceans කියන සාගර will be farmed. සාගරවල වගා කරන්න වේවි කියලා කියනවා. To obtain food ආහාර ලබා ගන්න. හරි. Furthermore තව දුරටත් furthermore කියන එක තේරුම ලියා ගන්න තව දුරටත් farming of algae මේ algae වර්ග වගා කිරීම algae alga පැලෑටි මල් හට ගන්න නැති ජලජ පැලෑටි will commence for renewable energy. Commence කියන්නේ ආරම්භ කරනවා. Commence ඒව ආරම්භ කරාවිලකෝ renewable නැවත අලුත් කළ හැකි එනර්ජි එකක් ශක්තියක් නැවත ඔබ උද්දීපනය කරන ශක්තියක් එනර්ජි එකක් as most of the energy resources will be over in the world. ඇයි හුඟා ශක්තියින් ලෝකේ ඉවර වේවි කියලා කියන 2100 වෙනි. ඒ සමේ farming of algae will commence over renewable energy. ඒ නිසා නැවත අපිට දා ගන්න පුළුවන් එකතු කර ගන්න පුළුවන් ශක්තිය ඇල්ගි වලින් ඇති කර ගන්න පුළුවන් වෙවි කියලා කියනවා. ඒකට හේතුවයි 2100 දී බොහෝ ශක්තියින් ඉවර වෙන්න යනවා. උන පළවෙනි කොටස ආගන්න. B දැන් ඒ අකුර කිව්වා B බලන්න. People will be born with more advanced brains. People මිනිස්සු will be born ඉපදෙවිලු with more advanced brains කියලා ඉතා උසස් මනසක් තියෙන මොළයක් ඇති මිනිස්සු බිහිවෙවිලු. And they will be able to talk with each other using their thoughts. දැන් ඔයා ඔබ ඉන්නවා මම ඔයත් එක්ක කතා කරනවා සිතුවිලිත් එක්ක ෆෝන් මොකුත් නැහැ. සිතුවිලි සමග thoughts කියන්නේ සිතුවිලි සමග කතා කරන්න පුළුවන් මිනිස්සු කොටාසයක් ඇති වේවි කියලා. ඒ අදි බුද්ධි එකකයන් ප්‍රමාණයක් නැත්නම් අදි ශක්තිය ප්‍රමාණයක් උසස් බුද්ධීන් ප්‍රමාණයක් තියෙන බුද්ධලෙන් බිහි වේවි කියලා කියනවා 2100. Each other using their thoughts සිතුවිලි කතාව පින්තූරෙන් පේන්නේ එකයි. දැන් ඔයාලා සමහර ෆිල්ම් වල එහෙම දැකලා ඉතින් මෙහෙම කතා කරනවා නිකන් තරංග යනවා එනවා වගේ පේනවා නේද? ඒ වගේ එහෙම ලෝකයක් එනවා. As a result ඒ වෙන්නේ නේද? 100 වෙන්නේ නේද? 80යි 90ක් 95ක් විතර නේද? අමාරු ටිකක් නේ. බලමු අල්ලගෙන ඉන්න try කරන්න. As a result ප්‍රතිඵලයක් විදියට they will use language less and people will be able to communicate. ඒක ප්‍රතිඵලයක් විදියට මොකද වෙන්නේ? They will use language less භාෂාවල් අඩුවෙන් පාවිච්චි කරන්න එතකොට. භාෂාව අඩු වෙනවා කියලා කියන්නේ. ඈත එහා අනාගතයේ භාෂා විශේෂඥයෝ කියනවා අතින් ගණින්න පුළුවන් භාෂා ප්‍රමාණයක් විතරයි ලෝකෙ ඉතුරු වෙන්නේ කියලා. 10ක් විතර. 10ක් 12ක්. සුළු ප්‍රමාණයක්. ඒ අතර අංකයකට අනිවාර්යෙන් ඉංග්‍රීසි ඉන්නවා. මතක තියාගන්න නිසා ඉංග්‍රීසි දැනගන්න ඕන. දැන් සිංහල වුණත් පද වෙන්න යන භාෂා ගොඩේ ඉන්නේ. එක්සත් ජාතික සංවිධානය නම් කරලා තියෙන භාෂා 40 ගණනක් සමු ගන්න යන භාෂා ලෝකේ. ඒකේ සිංහලක් තියෙනවා. ඒකයි වැඩි. කනගාටුයි කියන්නේ සිංහල භාෂාවත් වඳ වෙමින් පවතින නැති වෙන්න යන්නේ. හරි? ඉතින් මේ වගේ අඩු භාෂා ප්‍රමාණයක් භාවිත කරයි will be able to communicate with others from distance location. මිනිසුන්ට හැකියාව ඇති වෙයිලු distance කියන්නේ දුරස්ත. දුර ඉඳලා අනිත් අය සමග කතා කරන්න. රටවල ඉඳලා සමහර කතා කරන්න පුළුවන්. අපි අර ඔයා මේ මොනවද ඒ වගේ මේ ටෙලිග්‍රෑම් එකේ තියෙන්නේ. ඉතින් කතා කරනවා. පණිවිඩ දෙනවා. රාවණායි කියම පෙන්නේ. මෙහෙම කියන අනිත් කෙනාට ඇහෙනවා.
එවැනි තාක්ෂණයක් තියෙන්නේ නැති ඒ කාර්යයක්. දියුණු කරගත්ත මනසවල් දියුණු කරගත්තා. ඒ වගේ අදි ශක්තිය නැති අය මේ කියලා කියනවා. Without any electronic devices. දැන් ෆෝන් නැතුව විද්‍යුත් උපකරණ මොකුත් නැතුව කතා කිරීමේ හැකියාව ඇති මිනිස්සු බිහි වෙවි කියලා කියනවා. ඔන්න B කොටසෙන් අහගන්න. C. දැන් C වලට යනවා. C කාට පේනවා පික්චර් එකක්. අත්වල අත් දෙක එකතු කරලා යම්කිසි තරංගයක් යවනවා වගේ පේනවා. අතන මේ හරහා ශක්තියින් තියෙනවා. සමාදම් බුදුහාමුදුරුවෝත් ඉන්නේ මේම ඉන්නේ නේ. මේ අතේ මේ අත්ලවල් වලින් යම්කිසි කිරණක් නිකුත් වෙනවා කියලා කියන්නේ. සමුදාන්තරගේ අත්වලත් දැන් ජේසුතුමාගේ අත්වලත් අර වටේට රැස් වලල්ලක් වගේ දාලා තියෙනවා. හරි ඒකේ එන මේ අත්වල යම්කිසි කිරණක් නිකුත් වෙනවා කියලා කියන්නේ. ඒකනේ අම්මලා තාත්තලා වදිනකොට මොකද කරන්නේ? ඔලු ඔහොම අත ගන්න. මේ පැත්තෙන් ඔහොම අත ගන්න. ආශිර්වාදයක් කරන්නේ. මේ හරහා ඒගොල්ලන්ගේ තියෙන ආදරයේ සෙනෙහසත් එක්ක ඒ කරුණාව ඒ ශක්තියක් තමයි පිට කරනවා. ඒක ලබන්න ඕනේ. වදින්නේ නැහැ කියන්නේ ආශිර්වාද ලැබෙන්නේ. සමහර දෙමාපියෝ තියනවා හරි හරි කියලා යවනවා. ඕන්නේ යන්නේ. එහෙම කරනවා නම් එහෙම කරන්න එපා. වදින්න දෙන්න. ඒ ළමයාට ආශිර්වාද ලබන්න දෙන්න. මේ බ්ලෙස් එක ගන්න. හරි. ඉතින් අදටත් ඉන්නවා සමහර ශක්තිය දිනු කරගත්ත අය. මේ අත් දෙක අතරට මට මාස්ටර් කෙනෙක් ඕෂෝ කරන මාස්ටර් කෙනෙක් කළා මෙයා යම් ශක්තියක් පිටවගෙන මෙම කරලා මට මේ දෙක අතරට ඇඟිල්ල දාලා බලන්න කිව්වා. එතන ඇඟිල්ල දාපුවම ඇත්තට ඇඟිල්ල සීතලයි. කැන්නේ කෙනෙක් ගොඩක් දුරට දිනු කරගත්ත කෙනෙක්. ඉතින් ඒ හන්දා මේ ශක්තියින් තියනවා මේ තුන. පිරිත් නූල් අල්ලන්නේ කොහෙන්ද? මේ ඇඟිලි තොලු වලින්. ඇයි ඒ හර ශක්තියින් ගමන් කරනවා කියලා කියන්නේ. හරි. එසා ඔය තුල ශක්තියින් තියෙනවා. අපි අනාගතේ මොන ඔය දේවල් එයි කියලා කියනවා. අපි C කොටස බලමු එහෙනම්. Due to many developments. ඒ ඔය ඔක්කොම අපේ මුතුන් මිත්ත භාවිතා කරපු ශක්තිය නේ. දැන් ඒව අනාගතේ එනවා කියලා කියනවා. අපි කොහොම දිනු ජාතකද ඉඳලා දැන් මේ නිකන් දීන වෙලා ගිහිලා තියෙන්නේ නේද? වැඩක් නැති වෙලා තියෙන ලෝකෙ. මේ පාලකයෝ නිසා. Due to many developments, බොහෝ සංවර්ධන කටයුතු නිසා in the field ශේෂ්ඨවල of science and technology. තාක්ෂණය සහ විද්‍යාවේ සංවර්ධනයන් නිසා people will be able to control whether they are benefit. ඒගොල්ලන්ට පාලනය කරගන්න පුළුවන් මේ ඒගොල්ලන්ගේ ප්‍රතිලාභ benefit කියන්නේ ප්‍රතිලාභ. This will help them to reduce the natural disasters. ඒගොල්ලන්ට පුළුවන් වේලු reduce කියන්නේ අඩු කරන්න. මත reduce කියන්නේ අඩු කරන්න disasters natural disasters කියන්නේ ස්වාභාවික විපත්. පැන්සලක් අරගෙන ඔය ලියනවා ඇති කියලා මම හිතාන ඉන්නේ මට පේන්නේ නැහැ. disaster ස්වාභාවික විපත්. and other harmful effect. harmful කියන්නේ විනාශකාරී හානිකර. harmful effects කියන්නේ හානිකර ප්‍රතිඵලයන් බලපෑම් of nature. ඒවා අඩු කරගන්න පුළුවන්ලු විද්‍යාව හා තාක්ෂණීය සංවර්ධනය සමග. දැන් D කොටස එහා පිටුව 116 පිටුව. People are already using different types of electronic currency. මේ වෙද්දි මිනිස්සු භාවිත කරනවා විද්‍යුත් මුදල් ලේඛකයන්. හරි? ක්‍රිප්ටෝ කොයින්ස් නේද? බිට්කොයින්ස් ඒ වගේ කොයින්ස් වර්ග තියෙනවා දැන්. හරි? එතකොට මිනිස් people are already use දැනටවත් අපි මුදල් එක භාවිත කරන්නේ ඩොලර්, yen නේද? එතකොට pound, euro වගේ මුදල් එක භාවිත කරන ලෝකෙ. Instead there will be one global electric money. ඒ නිසා අනාගත ලෝකයේ ඇති වේවි කියලා කියනවා මේ ඔක්කොමලා වෙනුවෙන් එක මුදල් ලේඛකයක්. ඒක ක්‍රිප්ටෝයින්ද බිට්කොයින්ද මොනවද කියලා දන්නේ නැහැ. එක මුදල් ලේඛකයක් ඇති වේවි කියලා කියන මුළු ලෝකෙටම. ලංකාවේ රුපියල්, ඉන්දියාවේ රුපී නේද? ඊට රුපියා, yen, right? Oh, dollar,
ඒ වගේ තියෙනවට ඔක්කොම එක මුදල් එකකයක් කියලා ග්ලෝබල් කරන්සි එකක් කියලා කියනවා අපි ඒකට. මුළු ලෝකෙම එකම මුදල් එකක භාවිත කරනවා. එතකොට ඉතින් රටින් රට යනකොට මුදල් එකක වලට මාරු වෙන්න අවශ්‍ය නැහැ. එකම මුදල් එකක් ලෝකේ පාවිච්චි කරනවා. අනික කාසි දෙන්නේ මේ නෝට්ස් වලින් නෙමෙයි ගොඩක් ගනුදෙනු වෙන්නේ. ඉලෙක්ට්‍රික් අර ඒවට ඇප්ස් එනවා දැනටත් මේ ක්‍රිප්ටෝයින් හරහා ඒවා ක්‍රියාත්මක වෙනවා. පොඩි කාඩ් එකක් වගේ එකකින් තමයි ඔක්කොම ගනුදෙනු වෙන්නේ. අතේ සල්ලි තියාගන්න ඕනේ. They will help people around the world do transaction more easily and with less time. ඒ නිසා මුළු ලෝකෙටම පුළුවන් කෙටි වෙලාවක් ඇතුළත සියලු transactions කියන්නේ ගනුදෙනු. මොනවද transactions කියන්නේ? ගනුදෙනු. ඉක්මනට සල්ලි යවන්න බැංකුව යන්න අරගෙන මේ කරදර ගෙදර ඉඳන් ඉන්නකද ලෝකේ ඕන තරකට මේ වෙලාවේ තප්පර ගානකට සල්ලි යවන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙනවා. ඒවා ඔබ දැනටත් දන්නේ නැති වුණාට ක්‍රිප්ටෝ සරහා මේ දේවල් වෙනවා. හරි. E කොටස බලන්න. These space elevators මේ අභ්‍යවකාශ මධ්‍යස්ථාන will be an easy way to visit space. දැන් අහුවද මේ ළඟදී අභ්‍යවකාශ මුල්ම සංචාරකයෙක් පිරිස ගියා කියලා. දැක්කද ඒ නිවුස් එක? ඔව් සර්. ටුවර් එකක් ගියානේ. ඔව් සර්. ඔව් ලෝකේ පළවෙනි වතාවට. අනාවැකි වලත් කිව්වනේ 2050 හන්දේ හොටෙල් එකක්. ඔන්න වගේ මට මතකයි අතසික්ලක් මහත්තයාගේ මේ අනාවැකි ගණනාවක් තිබුණා. ඉතින් ඒවා දැන් ඇත්තටම සත්‍ය වෙමින් පවතිනවා. දැන් ටුවර් යනවා අභ්‍යවකාශ. හරි. ඉතින් එතෙන්ට ලෝකෙ ගමන් කරමින් යන්නේ. අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් තියෙනවා කියලා අහලා තියෙනව නේද? ඒකේ ඔය ෆොටෝස් එක දැකලා තියෙනවද? ගිහිලා ස්පේස් ක්‍රාෆ්ට් පාක් කරන්න පුළුවන් නැත්නම් නවත්තන්න පුළුවන් අභ්‍යවකාශ මධ්‍යස්ථාන. ඉතින් මමත් පික්චර්ස් වලින් තමයි දැකලා තියෙන්නේ. ගිහිලා නැති නිසා. හරි. ඉතින් මේ these space elevators මේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයන් නැත්නම් මේ උඩට පහට යන්න පුළුවන් දේවල් will be an easy way to visit space. බොහොම පහසු ස්ථානයක් වේවි කියලා කියනවා. There will be a future development in the tourism sector too. අනාගතයේ මේ හොඳ සංචාරක අංශයක් බවට පත් වෙවි කියලා කියනවා මේ අභ්‍යවකාශ තරණය කිරීම. But will it be cheaper so that a majority will be able to use it? හැබැයි ඒක ලාභ වෙයිද කියලා නම් දන්නේ නැහැ. ඒක ඕන ලාභ වෙනවා නම් ගොඩක් අයට එක්ස්පීරියන්ස් එක ගන්න තිබ්බා. හැබැයි කෝටිපතියන්ට බිලියනපතියන්ට තමයි ඒ chance එක දැනට ගන්න පුළුවන්. ඉතින් අපි හිතමු ඉස්රාදීයම වෙයි කියලා. හරි F කොටස majority of plant and animal species will be destroyed. majority කියන්නේ බහුතරයක්. උදේ අපි අට පටන් ගන්නවා. අටට අවශ්‍ය plan එක දැන් දීලා තියෙන්නේ. ස්කෝලෙක් ටෙක්ස්ට් බුක් එක එවලා තියෙනවා. ඒකේ print out එකක් හරි අරගෙන අමාරු වචනේම හොයලා තියාගන්න. රබර් සතිය ඉඳන් start කරන්න. එතකන් ඒ පොත් ටික ගන්න කිව්වා. අටට අවශ්‍ය මේ plan එක දීලා තියෙන්නේ. මේ හතේ වැදගත් කොටස් ටිකක් තියෙන අවසානයේ අද දවසේ මේක අවසන් කරගන්නේ. ඊට පස්සේ අපි next week ඉඳලා ඒක start කරනවා. අටවසර. හරිනේ? හරි මේක අහගන්න ඔය හතේ තමයි. හරි? අපි අහකට යන්නේ මේ වැදගත් කොටස් ටිකක් තියෙනවා. ඒක අයින් කරලා නැතුව නැත්නම් ඉතුරු කරන්නේ නැතුව මම මේ යන්න හදන්නේ. ඒකෝට අපි අටෙත් එහෙම ඉවර කරගන්නවා. ඒ අවශ්‍යම කොටස් ටිකක් මේ දැනගත යුතු කාරණා ටිකක් බලන්න දෙනවා. හරි වැදගත්. majority of plant කියන්නේ මේ සාක බහුතරයක් and animal species. සත්ව විශේෂ animal species කියන්නේ විශේෂ. සත්ව විශේෂ ගණනාවක් ඒත් එකම සත්ව සාක දෙකම will be destroyed. විනාශ වෙයි. due to high resource consumption. ඇයි consumption කියන්නේ? ඔය අහගන්න වෙන වැඩ කරන්න එපා මට පේනවා වෙන වැඩ කරනවා තමයි. අහගෙන ඉන්න. ඔය ඉදුෂ අහගෙන නේද ඉන්නේ? ආරම අහගන්න F අකුර ගොඩක් මේ consumption කියන්නේ පරිභෝජනය කරනවා. මිනිස්සු ගොඩක් මේවා භාවිතා කරන නිසා මේ නැති වෙලා යයි කියලා කියනවා. Over population කියන්නේ අධි ජනගහනය.
එයා ගන්න ඕවර් පොපියුලේෂන් කොච්චර වචන ගොඩක් තියෙනවද බලන්න. දැන් අපි යටට යන්න කලින් මේ වචන ටිකක් දැනගෙන යන්න හොඳයි. අදි ජනගහණය and environmental disasters පාරිසරික වදුරු එයා ගන්න destruction විනාශය පාරිසරික විනාශය destruction මේ නිසා ගොඩක් සාත සත්ත්ව විනාශ වෙනවලු. ජනගහණය වැඩි වෙලා ඒවා ගොඩක් පරිභෝජනය කළා ඒවත් විනාශ වෙනවා. Therefore, the nature which existed million years ago will only be for display. Nature ස්වභාව ධර්ම නිසා මේ මිලියන අවුරුදු ගණනාවකට කලින් පැවතිච්ච ඒවා. අවුරුදු මිලියන ගණනාවකට කලින් තිබුණ ඒවා will only be display. ඒවා නිකන් අර පින්තූර බවට පත් වෙයි. මෙන්න මෙහෙම ඒවා තිබුණා. මෙන්න මේ જાතියක් තිබුණා කියලා නිකන් ඩිස්ප්ලේ එකක් විතරක් බවට පත් වෙයි කියලා කියනවා. අනාගතේ 2100. අවසානයක G අකුර එතනින් ඉවරයි කොටස. Minor languages will disappear. සුළු භාෂා ලෝකේ දෙන සුළු භාෂාවන් will disappear. ලොකු දැනුමක් ආවයි පාඩමින්නේ. disappear කියන්නේ අතුරුදහන් වෙනවා. අතුරුදහන් නැති වෙලා යනවා. බොහෝ සුළු භාෂාවන් අතුරුදහන් වෙලා යාවි from the world ලෝකේ and major languages will remain. ප්‍රධාන භාෂාවන් ඉතුරු වෙවි ලෝකේ. මම කියවනේ අතින් අරින්න පුළුවන් භාෂා ප්‍රමාණයක් ඉතුරු වෙනවා කියලා ලෝකේ. ඒ අතර අංකයකට ඉතුරු වෙනවා කවුද? English ඈ. නිසා ඉගෙන ගන්න ඕන English. Will remain in the world. All people will use only 3 languages in order to communicate successfully. සියලුම මිනිස්සු භාෂා 3ක් පමණක් භාවිතා කරයි කියන එක 2100. සංනිවේදනය කරන්න සාර්ථක. ඔන්න. භාෂා 3යි ඉතුරු වෙන්නේ කියන්නේ දැනට කියයි 100 වෙනවා. හරි අපි ඔකේ ඇක්ටිවිටි 1 ඉක්මනට කරගමු. Activity 1. Read the predictions මේ අනාගත ප්‍රකාශනය අනාගත අනාවැකියන් and match with their topic. Write the correct letter against each topic. දැන් කරන්න ඕන අංක හතක් දාගන්න පහළ 1 2 3 4 5 6 7. A the B the C the D the E the ගැලපෙන එක ඉස්සරහින් ලියන්න තියෙනවා. මම දැන් කතාව කියලා දුන්නා පළවෙනි එක. There will be museums for nature. අනාගතේ සබාදහමට කෞතුකාගාර පමණක් ඉතුරු වේවි කියලා ප්‍රකාශයක් කරනවා. ඒ ප්‍රකාශයට ගැලපෙන්නේ මේ A the B the C the D the E the F the G the කියලා ඉස්සරහින් ලියන්න තියෙනවා. විනාඩි 3ක් ගන්න එක. Take 3 minutes to write it. අනේ පාඩම අපි අතහැරලා අරට ගියා නම් ඒක ඒ දැනුම එන්නේ නැහැ නේ අපිට. ඒ නිසා තමයි මම මේ වැදගත් කොටස් ටික ඔයාලට කියලා දෙන්නේ.
ඉවරයි sir. ඉවරයි නේ? හරි. ඉවරයි සර්. දැන් බලමු. එහෙනම් ඔන්න check කරගමු. There will be museums for nature. සබානාමට ඉතුරු වෙන්නේ කෞතුකාගාර විතරයි. කොහෙන්ද කියවෙන්නේ? F. Oh, F. Correct. F අකුර. හොඳයි. F. People will speak only 3 languages. G. D. Correct. Yes, D. People will start to use one single worldwide currency. D. 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 Oh, D. People will communicate through their thoughts. Means සිතුවිලිත් එක කතා කරයි. B. B. D. B. People will farm in the oceans. Means මුහුදේ වගා කරන්න පටන් ගනීවි. A. A. හරි. People will make space elevators to travel into space. මේ අභ්‍යවකාශයට යන්න space සෝපාන. දැන් අපි උස තට්ටුවල කියලා සෝපාන කියලා කියන lift එක කියලා කියන්නේ. ඒ වගේ lift එකක් හදාගෙන උඩට යන්න. E. People will control weather. මිනිස්සු weather එක control කරයි. C. 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 ඔව් හොඳට පාඩම තේරුණා. අපි මේ වැඩේ හොඳට කරානේ. හොඳයි අනාගතේ. හරි. ඊළඟට එන්න activity 4 කරනවා අපි. match කරන්න තියෙන්නේ. ඔතනම pencil එකකින් දැනට අච්චුපොත තියෙනවා නම් pencil එක පොඩ්ඩක් mark කරගන්න ලියන්න යන්න එපා වෙලාව යන නිසා. activity 4 කියලා දාගන්න. අපි ඔතන පොඩි pencil එකකින් mark එකක් දාගමු. පස්සේ ඉස්කෝලේ පොතේ අවශ්‍ය නම් ලියා ගන්න. activity 4 කරන්න ඕන. renewable කියන එකට සමාන කෝකද කියලා අහනවා. renewable. හරි. renewable නැවත අලුත් වැඩිය කරගන්න පුළුවන්. නැවත භාවිතා කරන්න පුළුවන්. renewable මොකක්ද දෙන්නේ? do not finish when used. ඉවර වෙන්නේ නැහැ භාවිතා කරාට. නැවත භාවිතා කරන්න පුළුවන්. එහෙනම් අවසානයකට ගැලපෙනවා. renewable do not finish when used. elevator කියන එකට කොහොමද ගැලපෙන්නේ? උඩට ඔසවන්න පුළුවන් එකක් කියලා කොහොමද කියවෙන්නේ? Natural harm of an animal or plant. නෑ. elevator කියන පළවෙනි එක. A machine used to raise things. A machine used to raise things. පළවෙනි එක. මේ පැත්ත පළවෙනි එක. transaction කියන්නේ හුවමාරු කරනවා. Do not buy or sell something. Wow. Buy or sell something. consumption පරිභෝජනය කරනවා. use as a resource. Natural harm of an animal
or plant? No. Use as a resource. භාවිතා කරනවා සම්පතක් විදිහට පරිභෝජනය කරනවා. Use as a resource. තුන්වෙනි එක B පැත්තේ. හතර habitat. Habitat කියන්නේ වාසස්ථාන. Natural home for an animal or plant. දෙවෙනි එක. Habitat. හරි. ඕකේ. ඔයාට ගෙදරදී කරගෙන ඉන්න වැඩක් දෙනවා මේකේ. අද දවසේ අපි මේකේ පොතේ මෙන්න මේ කොටස විතරක් අපි සාකච්ඡා කරමු. activity 8 කියන එක අහගන්න චුට්ටක් අපි එතනින් අවසන් කරගමු. future through comics කියන එක. ඒක කියලා අපි අර ටියුට් එක කොටසක් තියෙනවා කතා කරමු. පොඩ හතේ වැඩ ගොඩක් ඉවරයි අපිට අකට යන්න පුළුවන්. ලබන සතියේ කොට ඉතින් අට පටන් ගන්න පුළුවන් වෙන්නේ ඔයත් වචන ටිකක් හොයලා පාඩම කියවලා ඒකකොට තමයි මම මේ පාඩම කියලා දෙන්න පටන් ගන්න. ලබන සතියේ අපි අටේ පාඩම පටන් ගන්නවා පළවෙනි එක. එතකොට අමාරු වචන ඔක්කොම හොයාගෙන සූදානම් වෙලා එන්න ඕනේ. හරි. අපි 8 වෙනි පිටුවට යන්න. මේ 120 වෙනි පිටුවට එන්න 120. මේ activity 8 කියන එක කියලා දෙනවා ගෙදරදී කරන්න. future through comics. මේ අනාගතය කොමික්ස් කියන්නේ විහිළු. ඔය කොමික්ස් විහිළු කතා තියෙන විහිළු වලින්. විහිළුවට ලියපු කරපු දේවල් සත්‍ය වෙලා තියෙනවා මේකයි කියන්නේ. බලන්න. The stories in the comics published nearly 80-90 years ago. අවුරුදු 80කට 90කට කලින් නිකන් විහිළු කතා විදිහට ප්‍රසිද්ධ කරපුවා. Have become a reality. reality කියන්නේ යථාර්ථය. අද ඒවා යථාර්ථ බවට පත් වෙනවා. විහිළුවට කරපුවා අද ඇත්ත වෙලා. Before Neil Armstrong landed on the moon. Neil Armstrong මහත්තයා හදට යන්න කලින් 1969 it was mentioned in the moon stroller. Yeah, 1969 හදට යන්න කලින් it was mentioned ඒක සඳහන් වුණාලු moon strollers කියලා. කොමික් එක. ඒකේ නම moon strollers කියන එක 1929. බලන්නකො 1929 ඔය moon stroller කියන එකේ සඳහන් වුණාලු හදට යන කතාව. ඒක 1969 දී ඇත්ත වුණා. විහිළුවට බොරුවට කියපුවා. another similar comics තවත් විහිළු කතාවක් තමයි උනේ පබ්ලිෂ් කරේ මෙන්න මේ සීරීස් එක. මොකක්ද සීරීස් එක? The Adventures of Tintin. Destination Moon in 1953. මේ අර ටින්ටින්ගේ හදට යෑමේ වීරක්‍රියාව 1953 මාවල් කියන එක. and amazing stories මේවා නම් ඔය ඉන්වර්ටඩ් කමෙන්ට් දාලා තියෙන කතාවල නම් මාවල් කියන එක amazing stories කියන එක පබ්ලිෂ් වුණා between 1929 to 1939. 1929 ඒවා ප්‍රසිද්ධ වුණා. ඒවා කොමික්ස් විනෝද කතා වුණේ. which look through to be through the future. ඒවා අනාගතේ දිහා බලාන කරපු කතා. Man's walk on the moon. මිනිසා හදවත ගමන් කරන එක. Fitting an artificial heart. කෘතිම හදවතක් බද්ධ කිරීම. To a patient ලෙඩෙකුට were predicted through the stories. මේ කතාවල ඒවා කියවුණාලු. ඒ විහිළු කතාවල කෘතිම හදවතක් බද්ධ කරන එක. හදේ මිනිසා ගමන් කරනවා. ඇතුළත් වුණාලු මේ විහිළු කතාවල. හැබැයි ඒවද ඇත්ත වෙලා. In these comics there were special robots. ඒ විහිළු කතාවල විශේෂ රොබෝවරු හිටියා. That could read the mind of human. මිනිස්සුන්ගේ හිත මනස කියවන්න පුළුවන්. However, කොහොම වුණත් there are some situations තත්ත්වයන් තියෙනවලු incidents in the intervention in comics. මේ විහිළු කතාවල සඳහන් වුණේවා that are yet to come true. තවත් ඒවා සත්‍ය වෙන්න තියෙනවලු තවත්. They are traveling cities. නගරවලට ගමන් කිරීම. Time travel and living in Mars. කාලයෙන් ගමන් කරනවා කියන්නේ කාලේ කාලක් කියන්නේ ඔය. And living on Mars අඟහරු මත ජීවත් වීම. මාස් කියන්නේ අඟහරු. ඒවා තව සත්‍ය වෙන්න තියෙන දේවල්. හරි. එතකොට පොත් වගේක් තියෙනවා මේ amazing stories ඒ මේ පින්තූර දාලා තියෙන දේවල්. එයා wonder stories
science wonder stories, destination moon. हाँ ये कथा ඇත්ත වෙලා කියලා කියන්නේ ටින් ටින් එක යන හඳට යන ඒ වගේ. When did Neil Armstrong landed on the moon? මට බලලා කියන්න මොකද මේක එතන විවර කරගන්න පුළුවන්. කවද්ද Neil Armstrong හඳට ගියේ? මේ තියෙන පොතේ 1969 නේ. In 1969. Hari. When was landing on the moon mentioned in the comic stories? හරිද? ලියන්න පුළුවන්ද ගෙදරදී නැත්නම් දැන් කියනවා ලියනවද? ගෙදර ලියන්න එක ඈ. පුළුවන් නේද? ඒකට ආන්සර්ස් ලියන්න. හරි. අවත් එක පාඩමක් තියෙනවා අපි ඒක පුළුවන් වුණොත් ළමයි සතිය කරමු නැත්නම් grade 8 එක කරලා ඉවර වෙලාව තිබුණොත් බලමු ඒක ඈ. හරි ඒකට ආන්සර්ස් ලියන්න එන්න වෙනවා. අතේ පොතේ නම් ගොඩක් දේවල් අපි අවසන් කරලා තියෙනවා. අවසානයේ තව එක කොටසක් තියෙනවා. දැන් අර මේ සතිය වල සම්බන්ධ ගිය මාස ටියුට් එකේ පොඩි වැඩක් තියෙනවා චුට්ටක් ගන්න ඔය එක. හරි. දිගටම හිටපු අය ඉන්නවනේ. ඉතින් ඒකේ ටියුට් එකේ කොටසක් තියෙනවා මම ඒක පොඩ්ඩක් කියලා දෙන්නම්. අවසානයකට එන්න. කොතනද නවත්තලා තියෙන්නේ කියන්නේ මේ පොඩි ටියුට් එකේ අතේ අවසන් වල ටික ඉවර කරගත්තාම ලේසි ඊළඟ සතියේ දැන් ප්ලෑන් කරලා තියෙන අපි 8 වසර ස්ටාර්ට් කරන්න. කොහොම ඉක්මනට කියන්නේ? මේකේ කීවෙනි පිටුවද ඉන්නේ? 27. 20 කීයද? 24ද? පුතේ කියනවා ඉක්මනට. 20ද? 24 පිටුව කරන් එන්න කිව්වා සර්. 24 කරන් එන්න කිව්වනේ. අපි බලමු ඈ. බලාගන්න 24. අද අර කරා වගේ වැඩක් නේ තියෙන්නේ. ඔන්න චෙක් කරගන්න මම කියනවා. long එකේ comparative මොකක්ද? දැන් මේ ටියුට් එක නැති අය ඉන්නවනේ. ඒ අයටත් කියන්න පුළුවන්. අද අපි ලිව්වේ අර බෝඩ් එකේ පටන් ගන්නකොට මේක ඕන වෙනවා 8 වසරට. 8 වසරේ පාඩමක් තියෙනවා comparison of adjectives කියලා එකට ඕන. ඒකයි මේ හත මතක් කරන්නේ. නිකන් නෙවෙයි. කො කියන්නේ comparative long එකේ. අයියෝ. නැත්ද කවුරු කියන්නේ? longer longest දිග වඩා දිග දිගම හරිද short බලන්න සෙනුරේ කියන short එකේ කොහොමද comparative superlative වෙන්නේ short shorter අනිකත් කියන්න shortest short shorter short මම එක කෙනාගෙන් අහනවා high high කියන්නේ චන්දිමක් කියන්නේ high අයියෝ සෙරුරේ කිව්වනේ හරි සෙරුරේ දන්නව නේද මොකද්ද high kind kinder kinder ඔව් kind නෙවෙයි අපි එහෙම high කියලා හරි කමක් නැහැ kind kinder kindest හරි high higher highest weak කියන්නේ හේෂා weak weak weaker weakest කියලා ලියලා තිබ්බනම් හරි strong strong කියන්නේ බලන්න පසින්දුයි රත්නායක strong එළමයි නැද්ද stronger or strong stronger strongest ඉදුෂ කියන්නේ poor 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 poorer poorest poor poorer poorest දැන් පවණි කියන්නේ ඊළඟට rich කියන එක වෙන තිසස් ඉතල වැරදිලා print වෙලා නැහැ rich කියන වල මොකද්ද සර්?
rich කියන්න පවනේ rich 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 richest පෝසක් වඩා පෝසක් richest ඔව් විහාර කියන්නකෝ clever විහාර නෑනේ ගිම්හාන් clever cleverest කියන්නේ තියෙන වෙලා යන සම්ම කියනවා sweet sweeter sweetest හරිද දන්නේ නැත්නම් අහන්න මගෙන් low අපි ඉස්සෙල්ලාත් ලියවා lower lowest cold කොහොමද සීතලයි cold වඩා coldest very good අනිම කියන්න පුතේ slow slower slowest old oldest හරි ඊළඟට එන්න තුන්වෙනි එකට කියනවා අපි තුන්වෙනි එක positive adjective එකේ අගට e ඇතිනම් r එකතු කර comparative adjective කරනවා positive adjective අගට e ඇතිනම් st එකතු කරලා superlative හාර ගන්න. එහෙනම් e අකුරක් තියෙනම් r දාලා comparative කරන්න superlative කරනකොට අගට st විතරක් දාන්න කියලා තියෙන්නේ ඒ වචන ටික. කොහමද බලන්නකො මේ poor එහෙනම් comparative කරන්න අගට r විතරක් දාන්න. poor pure තියෙන පිරිසුදුම st දාගන්න purest. සර් අදාට අවසර පටන් ගන්න නැද්ද? noble මොකද්ද? කොහොම සර් අදාට අවසර පටන් ගන්න නැද්ද? නෑ දැන් මම අටවසර කියපුත් දැන් අපි අටවසරේ වාගේ ටියුට් එකක් අරන් අමාරුත් ටික හොයලා ඉන්න හොයාගෙන ඉන්න. ඒතකොට අපි ලබන සතියේ ඉඳන් සම්පූර්ණ අටවසර තමයි පටන් ගන්න. මේ අටවසරේ පාඩමකට අදාළ කොටස තමයි මේ කරන්නේ මේ ටියුට් එක වලක නැතුව ඇති නේද? නැද්ද මේක? නැද්ද? නෑ නේද? හරි. හරි කමක් නෑ. මං කියන්නේ මේක අහගෙන ඉන්න කියලා කියන්නේ. දැන් මේ අටේ පොතට ඕන කොටසක් තමයි උගන්වන්නේ. මේක මේ කිව්වට තේරෙන්නේ නෑනේ. පෙන්නන්න. right මෙන්න මේ පාඩම අටේ පාඩමක් තේනවද ඔය positive comparative superlative තියෙන්නේ මේ අටේ පොත ඉතින් ඒකට යනකොට මේ ටික පොඩ්ඩක් කතා කරලා යන එක වටිනවා ඒකයි ඔයාලට මේ කියලා දෙන්නේ මේ අටේ පාඩම හරිද ඒක අහගන්න දැන් අටට අවශ්‍ය මේ මූලික ටික කියලා දෙන්න මේකේ වුවමනා කොටසක් මේ තියෙන අට ටියුට් එක දුන්නේ එකේ හරි එතකොට මේක අදින් ඒ කතන්දරය අවසන් වෙනවා ඒ ටියුට් එකේ දේවල් අපි අවසන් කර ගන්නවා හරිද චාන්දිම තේරුණාද නෑ දැන් කතාවක් නෑ හරි අහගන්නකෝ ඒක අහගන්න එතකොට නොබල් මොකද වෙන්නේ අකට ආර මේ අටේ පොතේ පාඩමක් තියෙනවා ඒක වැදගත් වෙනවා මේක දැනගන්න නොබල් නොබලර් නොබලස්ට් වෙනවා ඒක ආයෙම ඒවා ලියන්නත් වෙනවා කොහොමද මම ලියන්න දෙන්න white whiter whitest wise wiser wisest simple simpler simplest වෙනවා
ඒ chart එකේ ලියා ගන්නවද? ඔයා ලියා ගත්තද? හරිද? හරි. ඊට පහළ කොටස බලන්න. ආගාන ඊළඟට if the adjective has a consonant single word consonant simple in the final consonant must be double before adding the ending. මේක අහගන්න මෙන්න මේ වගේ වචන ටිකක් තිබුණා. මෙන්න මේ වචන මට කියන්න බලන්න දැන් කට්ටියම. big, fat, hot, thin. මේ අග අකුර consonant වෙලා ඊට පෙර vowel තියෙනවා නම් ඒවා comparative කරනකොට අග අකුර double කරන්න ඕනේ. එහෙනම් කොහමද big ලොකු වඩා ලොකු වෙන්නේ කොහමද? bigger. ඒකයි එතන කියන්නේ. ලොකුම වෙනකොට biggest වෙනවා. biggest වෙනවා. fat කියන බලන්න එහෙනම් fat වඩා මහත වෙන්නේ කොහමද? fatter, fatter. ඒ කියන්නේ කොහොමද? double t වෙනවා. ඡන්දි මහකල ඉන්න. fatter. මහතම වෙන්නේ කොහමද? fattest, fattest. මේක අටට තියෙනවා. ඒක අහගන්න පොඩ්ඩක් තේරුම් කරලා බලන්න මේකයි. ඔව්. ඔය කලබල වෙන්න එපා අට පටන් ගන්න නැද්ද කියලා. දැන් ඒකට අවශ්‍ය පසුබිම තමයි හදන්නේ මේ ටික කොටසක්. hot උණුසුම්. දැන් මේක වඩා උණුසුම් වෙන්නේ කොහොමද? hotter, hotter වෙනවා. ඩබල් කරන්න ඕන මේක. බලන්නකෝ මම පාඩම කරන්නේ. මට උත්තර කියන්න ඕන. hottest උණුසුම්ම වෙනවා. thin කෙට්ටු. එහෙනම් වඩා කෙට්ටු කරගන්නේ කොහොමද? hottest, ඩබල් එන් කරලා ඊය දාන්න ඕන. thin කෙට්ටු වඩා කෙට්ටු. කෙට්ටුම වෙන්නේ කොහොමද? සර් ගෙදර වැඩ මොනවද? thinnest. thinnest වෙන්නේ. ඊමාන දැන් පස්සට සම්බන්ධ උනේ. නැපුතේ? ඔව් ඊමාන පස්සට සම්බන්ධ උනේ ක්ලාස් එකට. පහුණාද? ටිකක් පහ වුණා සර්. ඒකනේ මේ ගැටලුව අහන්නේ ප්‍රශ්න කරයක් නැතුව. නේද? මෙහෙමයි දැන් මම කිව්වේ. පොත් ටික 8 වසරේ ඔක්කොම කිව්වා. ඒ හිතමු නැති කෙනාට අහගන්න තාගලා කියන්න. ග්‍රාමරට 8 වසරේ පොයි පොත් ටික හදාගන්න ලබසරේ දැන් 8 වසර පටන් ගන්න. 120 පොතක් ගන්න ගාව. හරි ගිය 7 පොතේ පිටු පොතෙන් භාගයක් ඉතුරු වෙලා තියෙනවා කොලයක් නමලා ඒක ගන්න ග්‍රාමරට. ඊළඟට ගන්න ඇක්ටිවිටි වලට බුක් එකක් 120ක් ගන්න. අපි එසේ ලියනකොට ඒකේ පිටිපස්සට ලියා ගන්න. ඇක්ටිවිටි 120ක් හදා ගන්න. ඊළඟට difficult words වලට තව 120 පොතක් ගන්න. ඔන්න ළඟට සතියේ මේ 8 වසර පටන් ගන්න අවශ්‍ය සැලසුම දීලා තිබ්බේ මේ නැවතත් අහන නිසා මේ කියන්නේ. හිතමු නැති අය අහුවෙලා සම්බන්ධ වුණා. එකසේ 20 difficult words කරන වැඩේ ඔයාලට දැන් homework එකක් තියෙනවා ගෙදරදී කරගෙන. ඒ මොකක්ද? ඔයාගේ group එකට මම එවලා තියෙනවා unit 1 අටවසර පොතේ unit 1 වල PDF එක එවලා තියෙනවා. පොතේ පළවෙනි unit එකේ PDF file එක එවලා තියෙනවා. ඒක කියවලා පළවෙනි පිටු 4 පළවෙනි 4ක් අය ගමන් කරමු. පළවෙනි පිටු 4 ඔයා තේරුම දන්නේ නැති වචන ටික මේ difficult words කියන පොතේ පහළට ලියන්න කිව්වා. තේරුම දන්නේ නැති වචන difficult words කියලා ගන්න දැන් පොතේ පහළට ලියන්න කිව්වා. ලියලා dictionary-යෙන් තේරුම හොයාගෙන ඉන්න කියලා කිව්වා. ඕක තමයි දුන්න homework එක. හරි.
එතකොට අට වසර පටන් ගන්න අවශ්‍ය පසුබිම ඔයා හදාගෙන නෙන්නේ. එකපාර නෙවෙයි. ඔයා පොතේ පාඩම දැකලා, සැරයක් කියවලා, දික්සරෙන් අමාරුවට ටික හොයාගෙන ඇවිල්ලා, සූදානමක් ඇතුව පන්තියට එන්න. එතකොට මට අට පටන් ගන්න ලේසි. අනිත් එක මම මේ හතේ කොටස් ටික කරන්නේ මේ වැදගත් කොටස් ටික. මට ඔය පාඩම අමතක කරලා කෙලින්ම අට පටන් ගන්න තිබ්බා. ඉතින් මම එහෙම පටන් ගත්තට වැඩක් නැහැ. අවශ්‍ය දැනුමක් තියෙනවා ඒකෙන් ගන්න. ඒකයි මේ ටියුට් එකේ තියෙන කොටස් ටික මම දැන් පොතේ පෙන්නු 8 වසරේ පාඩම. ඒ පාඩමට ඕන වෙනවා මේ. ඒ ටිකයි මේ උගන්වන්නේ ඉන්නේ. ඒසාර තේරුමක් නැතුව අට පටන් ගන්නද කියලා අහන්න එපා ඈ. දැන් ඕක කියලා දුන්නවා. ඔන්න මේ පොත් ටික හදාගන්න. අටේ යුනිට් වල තියෙන PDF එකේ 1 3 4 කියන පිටුවල අමාරු වචන ටික හොයාගෙන ඩික්ටේෂන් ඩික්ෂනරියෙන් තේරුම ලියාගෙන ඉන්න. ඒක තමයි හෝම්වර්ක් එක. ළමට සතිය අට පටන් ගන්න. ඒකට පොත් ටිකක් තියෙනවා. ඔයා මේ වැඩේ කරගෙන ඉන්න. හරිනේ? දැන් පැහැදිලිද කියලා. හරි. එතකොට හරි දැන් අපි 25 වෙනි පිටුවේ ඒ ටික කිව්වා. හොට සම්ම ලියා ගන්න නැති 26 වෙනි පිටුවට එන්න මේකේ 26. දැන් අර අලුතෙන්ම කෙනෙක් සම්බන්ධ වුණා නම් විතරයි පොඩ්ඩක් ගැටලුව. මොකද මේ ටියුට් එක යාගෙන නැතුව ඇති. ඒත් අහගෙන ඉන්න කියලා මම මේ කියන්නේ. මොකද මේක මම අහපවු නැවත මතක් කරනවා අටේ පොඩි පාඩමේදී. ඒත් අහගෙන ඉන්න දැන්. එතකොට sad කොහොමද වෙන්නේ? sad කියන එක. දැන් අහගෙන ඉන්නපයි කියන sad දුක වඩා දුක saddest අන්න සුපර්ලේටිව් හැදෙන්නේ කොහොමද? saddest මේ අටට ඕන දැනුම මේ saddest ග්‍රැමර් ලෙසන් එක. දැන් හතරවෙනි ක්‍රමය අහගන්න ඕනේ. පොසිටිව් ඇඩ්ජෙක්ටිව් එකේ අවසාන අකුර YVA ට පෙර අකුර වවල් එකක් නම් නොවේ නම් y ඉවත් කර I එකතු කර comparative සහ adjective est එකතු කර superlative adjective හදාගන්න. ඒ කියන්නේ y අකුරින් අවසන් වෙනවා නම් මෙන්න මේ වගේ. happy y ට පෙර consonant නම් මොකද කරන්න කියන්නේ? comparative කරනකොට y අකුර අයින් කරලා I දාලා er දාන්නලු. superlative කර ගන්නකොට මොකද කරන්න කියන්නේ? y අකුර අයින් කරලා est දා ගන්නලු. තේරුණාද? adjective එකක් y අකුරින් අවසන් වෙලා ඊට පෙර consonant නම් comparative කරනකොට y අයින් කරලා I දාලා er දාන්න. superlative කරනකොට I අයින් කරලා est දාන්න. අලුතෙන්ම චුට්ටක් සම්බන්ධ වුණාය පොඩ්ඩක් අහගෙන විතරක් ඉන්න ටිකක් තේරුණත් ඇති. මේ ටියුට් එකේ තියෙනවා ඒවා නැත්නම් මගේ අලුත් අයට මට මැසේජ් එකක් හරි වෙනම දාන්න මම මේක එවන්නම් ඔයාට බලා ගන්න. හරි? මේ ගිය මාසෙක. ඔන්න දැන් වචන ටිකක් තියෙනවා දැන් හැමෝම කියන අලුත් අය පරණයි ඔක්කොම කියන්නේ. easy කියන පදේ කොහොමද වෙන්නේ? easy, lazy කියන එක. easier easiest අන්න හරි. easy, easier, easiest. happy කියන්නේ නම් happy. happier happiest හරි. happiest busy කොහොමද? busier busiest busiest funny funnier funniest heavy heavier heaviest ඔව් පුතේ දැන් ඔක අහගෙන හිටියත් ඇති වටිනවා මේ ටියුට් එක නැතත් නිකන් අහලා හරි තියෙනවනේ මෙහෙම එකක් මම ආයි කියන්නේ මතක් වෙනවා ඔයාලට මෙන්න මේකත් අවසානයේ අහගන්න එච්චරයි අපි කරන්නේ අර දිග ඇඩ්ජෙක්ටිව්ස් තියෙනවා නේද beautiful handsome intelligent wonderful අන්නේ දිග ඇඩ්ජෙක්ටිව්ස් තියෙනවා නේද ඒවා කම්පැරටිව් කරන්න දාන්නේ මුලට more superlative කරන්න most දාන්න උදාහරණයක් beautiful ලස්සනනේ අහගෙන ඉන්න හැමෝම වඩා ලස්සන කරන්න මුලට more දාලා beautiful ලියන්න more beautiful ලස්සනම කියලා කියන්න superlative එකේදී most beautiful කියන්න තේරුණාද ඒක තමයි පස්වෙනි ක්‍රමයෙන් කියන්නේ. ඔන්න බලා ගන්න. මෙන්න මෙතන තියෙනවා නේද අර important කියලා. එහා පිටුට 27 වෙනි පිටුවේ උඩ මැද තියෙන්නේ. 27 උඩ
beautiful ලස්සන, more beautiful වඩා ලස්සන, most beautiful ලස්සනම. එහෙනම් කියමු අපි important වැදගත්. More import. More import. more Most important important. වඩා වැදගත්. වැදගත්ම කියන්නේ. Most important. most important. most important. මේ ඔක්කොටම වැදගත් මේක. difficult අමාරු වඩා අමාරු කරන්නේ කොහොමද? More difficult. more difficult. අමාරුම කියලා කොහොමද කියන්නේ? Most difficult. Most difficult. right. careful ප්‍රවේශම් සහගත. More Vada- careful. Most More careful. careful. careful most careful. intelligent බුද්ධිමත්. More intelligent. More Most intelligent. Most intelligent. careless අපරිස්සාකාරී. More More careless. careless. Most careless. most careless. Careless. ඔය ක්‍රම ටික O level දක්වාම වැදගත් නේ. වෙනස් වෙන්නේ නැහැ. කැම්පස් ගියත් A level කරත් ඔය ක්‍රම ඔහොමමයි. මම මේකේ ලියා ගන්න නෝට් එක දෙනවා හැමෝටම. හරිද? දැන් මේ ටියුට් එකක් තියලා තියෙන්නේ. මේක මම සිංහලෙන් බොහොම සරලව ඔයාගේ ග්‍රැමර් පොතේ උගන්වනවා මේ පාඩම. ඒ නිසා අලුතෙන් සම්බන්ධ වුණ අය ටියුට් එක නැහැ එහෙම ගැටලුවක් කරගන්න එපා. මේක අර දුන්න එක මම කියලා දෙන්න ඕන නිසා මම කියලා දුන්නේ. අද දවසේ මේක ඉවරයක් කරගන්න ඕන නිසා ලබන සතියේ සම්පූර්ණ අපි 8 කතාව තමයි පටන් ගන්නෙ. දැන් එහා පැත්තේ 28 29 කියන ටික ඔයාලා ඉදරදි කරන්න ප්‍රැක්ටිස් වෙන්න. එතකොට එතනින් මේ වැඩේ ඉවරයි. let's write sentences කියලා තියෙන්නේ. හරිද? දැන් පළවෙනි එක Johnny is happy. අපි ලියනවා දෙවෙනි එක මොකක්ද ලියන්නේ? Bunny is happier than Johnny. හරි? හරි. කමක් නැහැ. මේ ටික ලියන්න මම ග්‍රැමර් පාඩම උගන්වන්න ඕන ඇත්තටම. මේ ටික කරේ නැතුනට කමක් නැහැ. හරි? මේ ගැන උගන්වනවාට ඒ පොතේ. ඊට පස්සේ මේ ටියුට් එක අපව අරගෙන මතක් කරගමු ඈ. මම මේ එක්සැම්පල්ස් එකම දෙන්නම් ටියුට් එක නැති එකක්. මේ ටික කියලා දෙන්න පුතේ මේ වාක්‍ය රටා හදන විදිය කියලා දෙන්න ඕන. කොහොමද පොසිටිව් ඇඩ්ජෙක්ටිව් වලින් වාක්‍ය හදන්නේ? කම්පැරටිව් වලින් වාක්‍ය හදන්නේ? සුපර්ලේටිව් වලින් වාක්‍ය හදන්නේ කොහොමද කියලා දීලා තමයි මේ ඇක්ටිවේට් කරන්න ඕන. ඒ නිසා අපි මෙතනින් මේ ටියුට් එක අවසන් කරගමු. හරි? එතකොට හතේ ටියුට් එකයි පොතේ වැඩයි පොතේ තව චූටි කොටසක් තියෙන විනාඩි 10ක වගේ වැඩක්. එතනින් ඉවරයි මේ 7 වසරේ පාඩම. මට ඕන උනේ 7ත් අපි සියල්ල අවසන් කරනවා වගේ කියලා ඔයා තේරුම් ගන්න ඕන. එහෙනම් 8ෙදිත් ඔහොම තමයි. ඒ තියෙන සියලු දේවල් අපි පිළිවෙලට අවසන් කරගන්නවා. ස්කූල් ටෙක්ස්ට් බුක් එක වචන ඒත් එක්කම ඒවට අදාළ ග්‍රැමර් ලෙසන්ස් ඔක්කොම සහ පේපර් ප්‍රැක්ටිසින් නැත්නම් ටියුට් හරහා ඔයාට තවත් මේ පාඩම් වලට අදාළ පුහුණුව නැවත නැවත ලබා ගන්න. මොකද අපි අනිවාර්යයෙන්ම ටර්ම් ටෙස්ට් වලට ලියද්දී පේපර්ස් වලට උත්තර ලියලා ප්‍රැක්ටිස් වෙලා ඉන්න ඕනේ. ඒ වැඩේ නම් අපි ටියුට් එක හරහා කරනවා. ලබන සතියේ ඔය ටියුට් අරගෙන අපි ටියුට් එකක් අරන් තියනවනේ දැන් මේ වෙද්දි. ඒ ටියුට් එකක් අපි ගන්නවා. ඒකෙත් වැඩ පටන් ගන්නවා. හරිනේ? ඒක ගැන අපි සාකච්ඡා කරමු. එහෙනම් අපි අද මෙතනින් ක්ලාස් එක නවත්තලා ලබන සතියේ සිට පිළිවෙලට 8 වසරේ වැඩ ආරම්භ කරමු. 8 වසරේ දුන්න හෝම්වර්ක් එක තමයි පළවෙනි යුනිට් එකේ අමාරු වචන ටික හොයාගෙන එන්න. හරි? එතන ඉඳන් එන ලබන සතියේ අපි 8 වසරේ පන්ති පටන් ගමු. පොත් ටික හදාගන්න. දැන් දුන්න පොත් ටික පිළිවෙලට හදාගෙන ලබන සතියේ පන්තියට වාඩි වෙන්න 8 පන්ති ස්ටාර්ට් කරන්න. ඕකේ නේ. ගැටලු තියනවද?